ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුලින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ පදිංචි අමිල සල්පදොරු මහතා සහ තිලෝමා වැලිපැන්න විතානගේ මහත්මිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනාව සඳහා බැතිබර දායකත්වය ලබා දී තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් 2021 වර්ෂයේ ඔක්තෝබර් මාස 6 වන දිනට යෙදුණු සිව්වන විවාහ සංවත්සරයේ නිමිත්තෙන් මෙම උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කර්මය සිදු කර තිබෙනවා. මේ උතුම් වූ ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තියෙන් ගෞතම බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් පැහැදිලි නිරවුල් ධර්ම දේශනා සිදු කරන පූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. එමෙන්ම දායකත්වයේ දරූ දෙදෙනාටත් හැදූ වැඩූ දෙමාපියන්ටත් සහෝදර සහෝදරියන්ටත් අත්තම්මා ඇතුළු සියලුම නෑදෑ හිත මිතුරන්ටත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම නිර්වාණ අවබෝධය පිණිස අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා. දායකත්වයේ දරූ අය අතරින් පරලෝ සපත් වන්නට යෙදුණු ආර්.ඒ. සෝමසිරි, එස්.ටී. ඩේවිඩ්, කරුණාවතී කාර්යවසම්, ලලිත් සල්පදෝරු, සෝමවීර ලියනාරච්චි, ජී.ඒ. කමලාවතී, ඩබ්ලිව්.වී. විල්සන්, ජී.ඒ. පීටර්, කේ.එල්. පොඩිසිඤ්ඤෝ, කේ.ඒ. රන්නෙතන, ලීලා ලියනගේ, ඥානා ලියනගේ යන අයට පින් අවශ්‍ය නම් මේ පින් අනුමෝදන්ව මිනිසත් බව ලබා ධර්මය අවබෝධ කර සසරින් එතර වීමට වාසනාව ලැබේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. අතිවික්‍රේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්කා. ධර්මානුශාසනාහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ බහුතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවර පින්වත්නි, මාතෘකාව මතක් කරලා ඉන්න වෙනවා. මේ ගාථා පාඨය ගත්තේ ඇයි කියලා තේරෙන්න. සම්ප්‍රදායක් ලෙස පින සහ පව පමණක් බුදුදහම ලෙස මූලික කරගත් සමාජයක සිටින දෙමාපියන් ඇතුළු සියලුම දෙනාට නිවැරදි අර්ථවත් බුද්ධ දර්ශනයට යොමු කර ගැනීමට ඔබ වහන්සේගෙන් වටිනා ධර්ම දේශනාවක් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මෙන්න මේ තේමාව මත සිටයි මම මේ ධර්ම දේශනාව කරනු ලබන්නේ. වර්තමානයේ සමහර විට මේ මතේ තිබෙනවා, දැන් නම් අඩු වෙලා ගොස් තිබෙනවා. නමුත් අපි ඉපදුණු හැදිරෙන සමාජයේ අපට ලැබෙන්නේ පරපුරෙන් බෞද්ධකමක්. විහාරස්ථානයක් ඇසුරු කරන තියෙන ගම් ටික ඒවා භෝගයක් දෙකක් සමහරවනහම අනිත් ඔක්කොම බෞද්ධ. එතකොට මව්පියන් බෞද්ධ, ඊට පස්සේ මව්පියන් කියන ආකාරයට දරුවන් පන්සිල් සමාදන් වෙලා බුදුදහම ඉගෙනගෙන ඒ උගන්වන ඉගැන්වීම් තුළ තමයි අපි හැදෙන්නේ වැඩෙන්නේ. එතකොට මේක කලක් තිස්සේම පෝෂණය වූ වැරදි අදහසක් තුළ තමයි හැදෙන්නේ. ගෞතම බුදුන් වහන්සේට ගෞරවයක් නැති, ගෞතම බුදුන් වහන්සේගේ සද්ධර්මය පරිශීලනය කරන්නට ඕනෑකමක් තිබුණ නැති, නැත්නම් හැකියාවක් ලැබුණ නැති, එහෙම නැත්නම් ඒ සද්ධර්මයේ වැසී ගියා වූ සමාජයක සිටි අය සමාජගත කළ අදහසක් තුළ තමයි මේ පාරම්පරික බෞද්ධ සමාජය හැදෙන්නේ. ඒකට අර පනිරලෙවුන්ට ඉනිමං තැබුවා වගේ කවුදෝ කෙනෙක් දාපු අදහසකුත් තියෙනවා. සම්බුදු සසුනේහි මලියදේව මහරහතන් වහන්සේගෙන් නිවන් මඟ ඉවරයි, ආය සෝවාන් වෙන්න බෑ කියලා. ත්‍රිපිටකයේ තියෙන දේකුත් නෙමෙයි, කවුරු දැම්මත් දන්නෙත් නෑ. ඉතින් කියා ඉන්නවා. එදයින් පසුව බෞද්ධයෝ මහන්සි වෙන්න ඕන කුමටද කියලා තමයි ඒකෙන් කියලා දෙන්නේ.
අනාගත බුදුවරයෙක් පහළ වෙනවා. එයා ධර්ම දේශනා කරනවා. චතුස්සත්‍ය ධර්ම දේශනා තේරුම් අරගෙන නිවන් දකින්න අපි පින් කරන්න ඕන. පව් කරන්න හොඳ නෑ. දුක් විපාක හම්බ වෙනවා. ඒ නිසා අපි හැකිතාක් පින් කරගන්න ඕන. මොකටද මේ පිනින් පෙරුණාම බුදුහාමුදුරුවෝ මුණ ගැහුණාම චතුස්සත්‍ය අවබෝධලා නිවන් දකින්න පුළුවන් කියන එක. මෙන්න මේ සංකල්පය තුළ තමයි මා ඉපදුන සමාජයේ 99%ක්ම හිටියේ. ඒ වගේම ඒ විදිහට මෙහෙවන බෞද්ධ සමාජයක් තමයි තිබුණෙත්. පින් වාක්‍ය වලින් පවා එහෙම නැත්නම් පින්කම් ඉහළම පින්කම දක්වා පින්කම් වල ලැබෙනා වූ ආනිසංස විග්‍රහ කරමින් ඒවැ විපාක පුණ්‍ය විපාකය මෙලොව සහ පරලොව වශයෙන් විග්‍රහ කරමින් ඒවෙන් සැප ලැබෙන හැටි. ලෝකෝත්තර සැප නෙමෙයි ලෞකික සැප ලැබෙන හැටි පැහැදිලි කරපු සමාජයක් තමයි තිබුණේ. ඉතින් විහාරස්ථානය ඇසුරු කරන කරුණු පැහැදිලි කරා වූ මේ අනුශාසනාවන්ට දෙසුම් වලට සවන් දුන්නා වූ අය අදහස පිළිගත්තා. අනුශාසනා කළ අයත් එතන හිටියා. අදටත් මම අහලා තියෙනවා අනේ මට නම් සෝවාන් වෙන්න බණ කියන්න කිව්වට එහෙම තේරෙන්නේ නැහැ මම දන්නේ නැහැ ඔක කියලා කියන අය. නමුත් මේ පදවල අර්ථය හොයාගන්න ඉගෙන ගන්න. තථාගත බුදු පියාණන් වහන්සේ ලෝට හෙළි කළා වූ ධර්මය චිරාත් කාලයක් පවතින්නට තමයි බානක પરම්පරාව සකස් කළේ. කටපාඩමින් පවත්වාගෙන පරපුරට බාර දුන්නේ මැකෙනවාට. එහි අනතුරුදායක බව දැක තමයි මේ ග්‍රන්ථාරූඪකට සුරක්ෂිත කළේ. දැන් මේවට වියහියදම් කරලා පොත්පත් පිටපත් ලක්ෂ කෝටි ගණන් වියදම් කරලා මේ සුරක්ෂිත කරලා තිබෙන්නේ මේ කියන කම්මස්ස කතා සම්මාදිට්ඨිය තුළ සමාජයේ හික්මවන්නද? පව්පින් දෙක තුළ සමාජයේ හික්මවන්නද? ඒකට එහෙනම් ওই සූත්‍ර දේශනා ඕන නැහැ. මොකද තථාගත බුදුවරු ලෝකෙට දේශනා කරන කාරණේ තේරුම් ගන්න. මොකද්ද සාරාංශ කරලා ගත්තොත් දුකත් හේතුවක් නැතිව තනත් මාර්ගයක්. මරණයෙන් එහා පැත්තේ නෙමෙයි අනාගත තව බුදුරෙක සසුන නෙමෙයි මේ ඉහාත්ම වශයෙන්ම මේ ජීවිතේ නැත්නම් ගෞතම සසුන තුළ. එතකොට අපේ සමාජය තුළ ඒ බඳු උත්සාහයක් දරන්නා වූ එක්කෙනෙක්වත් නැත්නම් එහෙනම් ඉතින් මොකද මේ වෙලා තියෙන්නේ? බුදුහසන අතුරුදහන් කරලා ඉවරයි. ඊට පස්සේ මේකෙත් තිබෙන්නේ ව්‍යාජ බුදු සසුනක්. බුදුවරු ලෝට බලාපොරොත්තු වුණා වූ පැතුම අනාගත බුදුවරයෙකු ලවා ඉටු කර ගැනීම සඳහා නාමිකව පවත්වාගෙන එන්නා වූ මාර්ගඵල වසා දැමූ ප්‍රතිපත්ති පූජාව වසා දැමූ බුදු සසුනක්. එහෙම මම කියන්නේ කිසිම කෙනෙකුට චෝදනා කරන අදහසෙන් එහෙම නෙවෙයි. මේ කතාවේ කියනවානේ අපේ අම්මලා තාත්තලා මමත් දන්නවා මගේ මව්පියන්ගේ මව්පියන් හිටපු තැන. එතකොට මේ ඉගැන්වීම මොකද්ද අපිට මේ හමු වුණ? දහම් පාසල හෝ නැත්නම් නැතිනම් නිවසට වැඩම කරන ධර්මදේශක ස්වාමින් වහන්සේලා හෝ ඒ බඳු තැන්වලදී ඔබ අහපු බණ වලින් කියපු දේ. ඒකේ නිවන කියන වචනේ අරුණාම මේක කොහොම එකක්ද කියලාවත් දන්නේ නැහැ මේ පෘථග්ජන සමාජයේ. නිවන් දකින්නවා කිව්වම සමහර විට මේ වගේ හිතන්නේ. දැන් මේ අපි දැන් මව කුසක මරුණාම නැවත උපදිනවා. නැවත උපදින්න නැත්නම් නිවන් කියලා මරණයෙන් එහා පැත්ත ගැන නිවනක් හිතන්නේ සමහර විට. අපිව බය කරන. ඒ කියන්නේ මේ ලෝකේ අපට සැප තියෙනවා මේ සැප අතහැරපන් කියලා කියන එකක් තමයි ඒකෙන් කියවෙන්නේ. කවුද මේ ලෝකේ මේ සැපත ඇල්ලිච්ච මිනිස්සු සැප අතහරින්නේ කැමති වෙන්නේ? ඒ නිසා හැමෝම කැමති අර මේ දීකිරට බලලු සාක්ෂි වගේ අනාගතයට කල් දාන නිවනකට. මොකද අද සැප විඳලා Taman කැමති පස්සේ ඒක හම්බ වුණාට කමක් නැහැ. ඔය කියන අනාගතයේ කිසිම දවසක උදා වෙන්නේ නැති බව මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ.
අපිට ඔය අතීත අනාගත වචන දෙකක් තිබුණාට ලෝකේ ගත වෙන්නේ හැම විටම වර්තමාන මොහොතේ. බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේ වර්තමානය, මහින්දාගමනයේ වර්තමානය, ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කිරීම වර්තමානය, ලක්ගවට නිවාස ලැබූ දිනේ වර්තමානය. අද මේ වර්තමානය. මේ වර්තමානයට කල්ප ගණන් නැහැ. ඒක ගෙවෙන්නේ මොහොතින් මොහොත. ඒ මොහොත ඇරුණාම ලෝකෙට උදා වෙන අතීතයකට යන්නත් බෑ, අනාගතයක් උදා වෙන්නෙත් නැහැ. මේ අපලොඳ තේරුම් නොගැනීම තුළ අපි අර පෘථග්ජන සමාජය ලෝකෙට ඉපදිලා පෘථග්ජන මට්ටමේදී මේවත් මේ තියෙන සම්පත් සමග ඇලිලා ගැටිලා ඔවුන් දකින්නේ මේ තමයි සැප. ඒ සැප අතහරින්න කියලා කවුරු හරි කිව්වහම එයාට කැමති වෙන්නේ නැහැ. නමුත් ඔයිට වඩා ලොකු සැපතක් ලැබෙන නිසා මේ සැපත තුළ දුකක් තියෙනවා. සැපතක් නෑ නෙමෙයි, මේ සැපත තුළ තමයි දුකක් තියෙන්නේ. මේ සැප විඳින්න මේ දුක විඳින්න ඕන කියන එක තේරුම් කරලා දෙන්නේ නැහැ. සැබවින්ම මේ අනාගත බුදු සසුනකට සම්බුදු සසුනේ මේ මිනිසුන් උපදින මිනිස්සුන්ට පාර පෙන්වීම ථෙරවාදී සසුන තුළ කළ විශාලම අපරාධය. මතක තියාගන්න. අපේ බුදුන් අවලංගු කළා කිසි කතාවක් නැතුව. මම අහනවා සමහර වෙලාවට අපේ බුදුරජාණන් වහන්සේ කෙරෙන් බාල වෙලාද කියලා. මොකටද තෙරපරපුර මෙතරම් ජීවිත පරිත්‍යාගයෙන් මම පරිස්සම් කළේ? අර වර්තමාන මොහොත කියන ඕනෑම කාලයකදී මේක හොයාගත්තම කර්ම රසය එහෙම නැත්නම් කාම රසයට වඩා ලොකු රසයක් ධර්ම රසය කියලා මිනිස්සුන්ට විඳින්න පුළුවන්. ධර්ම රසය කියලා කියන්නේ ඔබ හිතන ආකාරයේ කවි බණක් අහලා විරුද බණක් අහලා ඒකෙන් ලැබෙන සතුට නෙවෙයි. මම ඊට වඩා ගැඹුරින් එක පස්සේ පැහැදිලි කරන්නම්. උපදින මිනිස්සුන්ට මඟ පෙන්වන්නෙක් නැති නිසා නොමග යාමක් සිදු වෙනවා. ඔය ත්‍රිපිටකයේම තිබෙනවා, මම මේක මීට පෙර කියලා තිබෙනවා, යතාපි නාමජච්ඡන්தோ නරෝ අපරිනායකෝ. ඔය පෙන්වන්නේ උපතින්ම ඇස් නැති පුද්ගලයෙකුට පාර පෙන්වන්න කෙනෙක් නැත්නම් දවසක් පාර යනවා, දවසක් කැලේ යනවා. ඒකදා යති මග්ගේන කුම්මග්ගේන යාති ඒකදා. තව දවසක් කැලෙත් යනවා. මොකද කැලේද පාරද කියලා දන්නේ නැහනේ. දන්නේ නැහැ. දෙකම අඳුරන්නේ නැහැ නැස් පෙන්නේ නැති නිසා. අන්න ඒ වගේ සංසාරයේ සරන් බාලෝ. මේ සතර සැරිසරන අපාය යන, දිව්‍ය ලෝක යන, බ්‍රහ්ම ලෝක යන, ඔය කොහෙ ගියත් ගිහින් ආපහු මේන පෘථග්ජන මට්ටමින් ගමන හදාගත්ත අය ඔක්කොම බාලයෝ. ඔවුන්ට බුදුවරු වැනි නරෝ තතෝ අපරිනායකෝ. ඒ සසරින් මිදෙන මගේ සසරින් මිදීමට අවශ්‍යතාවය සහ ඒ සසරින් මිදීමේ තියෙන සුවේ දන්නේ නැති අයට මේ ඒ ගැන කරුණු පැහැදිලි කිරීමක් කරලා දෙන්නේ නැතුවම කවුද? සංසාරයේ සරම් බාලෝ. මතක තියාගන්න. සසර සැරිසරන බාල කියන්නේ මෙතන වයසින් බාල නෙමෙයි, මේ අනුවන තැනැත්තා නැත්තම් පෘථග්ජනයා. මොකද කරනවයි කියන්නේ? කරෝති ඒකදා පුඤ්ඤං. කාලයකට පින් කරනවා, කාලයකට පව් කරනවා. එතකොට මේ පින් කිරීම පව් කිරීම කියන දෙකට අපි හිර වෙලා ඉන්නේ සසර සැරීමේදී. අර ඉන් එහා පැත්තට මාර්ගයක් පෙන්වන්න කෙනෙක් නැති නිසා කියලා කියවෙනවානේ. ඒ මාර්ගය පෙන්වුවේ තථාගත බුදු පියාණන් වහන්සේ. ඒ මාර්ගය බර රැගෙන ආවේ ආර්ය පරපුර. ඒක සුරක්ෂිත වුණේ ග්‍රන්ථ වශයෙන්. එතකොට අන්න අර ඔබ මේ මතක් කරපු පරිදි මේ ඒක දවසක් පින් කරන දවසක් පව් කරන මේ බුද්ධ ආගම තුළ තමයි, සම්ප්‍රදායික බුද්ධ ආගම තුළ තමයි මිනිස්සුන් හිර වුණේ. එතකොට බලන්න. ඒකේ මව්පියනුත් දන්නවා පව් කරන්න හොඳ නැහැ, පින් කරන්න ඕන කියන්නේ. පූජ්‍ය පක්ෂයක් දන්නවා. ගුරුවරුත් දන්නවා, පොලිස් නිලධාරියනුත් දන්නවා. දන්නවා වුණාට උන් කාටවත් පව් නොකර ඉන්න හැම බෑ. මොකද මේ පෘථග්ජන කියලා කියන එකේ තේරුම පව්පින් දෙකම රැස් කරන කියන එක. කන්න කම්ම සුක්ඛ කර්ම කියලා අපි කතා කරනවා. එදිනදා ජීවිතේ ගත කරනකොට වෙසක් උදා වුණොත්, පොසොක් උදා වුණොත්, පින්කමක් උදා වුණොත්, අසරණ යන්න පිහිට වුණොත් ඒකකෙතල ඔය කියන පින් සිදු වෙනවා.
ඒ වගේම දේශපාලන අර්බුදයක් ඇති වුණොත්, ඉඩම් අර්බුදයක් ඇති වුණොත්, කොස් ගහකට රණ්ඩු වුණොත්, දේපොළ බෙදා ගන්න රණ්ඩු වුණොත් එහෙනම් පව් රැස් වෙනවා. ලෝභ මූලික කටයුතු කළොත් පින් රැස් වෙයි, දේශ මූලික රැස් කළොත් පව් රැස් වෙයි. එතකොට දෙකම කර්ම. තාත් කර්මයකුත් තියෙනවා අපි යන්න නැතු වෙමු එතෙන්ට. මේ කර්ම රැස් කරන එකට කියන්නේ කර්ම මාර්ගය. කර්ම වලට හම්බ වෙන්නේ විපාක. කර්ම විපාක වල නරකයෙන් මගවරලා හොඳ එක පැත්තට හරවලා දීප බුදු සසුනක් තමයි අපිට තියෙන්නේ. එතකොට ඒකට කියන්නේ කර්ම මාර්ගයේ හොඳ එක. මතක තබා ගන්න. මෙතනයි අපි පාසල් ගියේ, දහම් පාසල් ගියේ, බණ ඇහුවේ, ඉගෙන ගත්තේ මෙතන තමයි ඉන්නේ. මෙතන ඉන්න අයට බුදුන් පුද්ගලයෙක්, ධර්මයේ බණ පොතක්, සංඝයා ස්වාමින් වහන්සේලා ත්‍රිවිධ රත්නය එහෙම දකින්නේ අපට පිටින් ඉන්න දේවල් වශයෙන්. ඒවා අපට තියෙන්නේ මොකටද? වැඳුම් පිදුම් කරලා පින් සිද්ධ කරගන්න. එනිසා මම කියන්නේ මේ පෘථග්ජන සමාජයට බුද්ධං වන්දාමි, ධම්මං වන්දාමි, සංඝං වන්දාමි. බුදුන් දහම් සංඝුන් වදින එකක් කරුණාම බුදුන් දහම් සංඝුන් සරණ යන එකක් පිළිබඳ අවබෝධයක් නැහැ. එහෙම නැත්නම් තවත් වචනයක් කියනවා නම් මේ අය පාප කර්මේ කරන්නේ නැහැ කියලා කීවට පව් කරමින් පෘථග්ජන අය පුණ්‍ය කර්ම කරලා වැඩිබර පින් පැත්තට, හොඳ මිනිස්සුયો නම් වැඩිබර පින් පැත්තට කරන අය. නමුත් පරම්පරාවෙන් බෞද්ධ වෙලා ශික්ෂාපද පහ සමාදන් වෙලා ඊට පස්සේ ලොකු මහත් වෙනකොට සතුන් මරනවා නම්, හොරකම් කරනවා නම්, කාමීත්‍යාචාරය දෙනවා නම්, බොරු කියනවා නම්, මත්පැන් පානය කරනවා නම් ඔය කියන පුණ්‍ය මාර්ගයක් නැහැ. මොකද පුණ්‍ය මාර්ගයේ තියෙන ඔය වෛර පහක් වඩනේවෙන් අයින් වෙන්න ඕනනේ. එතකොට අර මේ නිසා මෙතන ඉඳලා මේට එහා යන්න බෑ. අපි එක තේරුම් ගන්න ඕන කොහොමද? අර මම ගත්ත පදයට මම දැන් එනවා. මේක කිසියම් සම්මාදිට්ඨියක් තමයි. නමුත් මේක බුදු සමයේ සඳහන් වෙන හොඳම සම්මාදිට්ඨිය නෙවෙයි බාලයක. මේ ඇරුණහම මීට එහාට සම්මාදිට්ඨියක් තිබෙන බව සමාජයට විවෘත වෙලා නැහැ. උසස් පෙළ බුද්ධ ධර්මයේ ලියපු කතෝරයන් වහන්සේ පමණක් යම් සටහනක් කරලා තියෙනවා. දෙකක් තියෙනවා. ඒක සම්මාදිට්ඨි. වසර 10ක් 15කට පෙර ගුවන්විදුලියෙන් ධර්ම දේශනාවක් කරපු දේශකයන් වහන්සේ නමක්ම කීවේ සම්මාදිට්ඨි දෙකක් නැහැ එකයි කියලා. එතකොට ඒ සම්මාදිට්ඨි දෙක ගැන සඳහන් සූත්‍රයක් තියෙන බවවත් දන්නේ නැති කෙනෙක් නේ අර කියලා තියෙන්නේ. ඒ නිසා අපි ඉන්න තැන තේරුම් ගන්න, ඒකෙන් ලැබෙන දේ තේරුම් ගන්න. දැන් මම මේ කතා කරන්නේ මේ තේමාවට අනුව. අපේ තේමාව මොකද්ද? පව් නරකයි දුක් විපාක, පින් හොඳයි සැප විපාක. එහෙනම් පව් කරන්න එපා, පින් කරන්න. මේකට තමයි තථාගතයන් වහන්සේ වදාළේ අත්තිවික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාග්‍යා උපදිවේ පක්කා. ඒකෙන් පෙන්නන්නේ අර දුක් විපාක දෙන කර්ම කළොත් මෙලෝ පරලෝ වශයෙන් දුක් විපාක දුගතිගාමී වෙන්න සිදු වෙන බැවින් පවෙන් ඉවත් වෙන්න ඕන. නමුත් මේක පෘථග්ජන සම්මාදිට්ඨිය. මේකේ සාසවා හේවත් කෙලෙස් සහිත බව තියෙනවා. පිනට නැඹුරු බවක් තියෙනවා. පුඤ්ඤ භාග්‍යා. ඒ වගේම උපදි කියන්නේ දුක් උපදන හේතු, දුක් උපදන හේතු වලට විපාකක් තියෙනවා. ඒ කියන්නේ gedara හෝ විහාරස්ථානයේ හෝ අරණ සෙනසනක හෝ කොහේ හරි මේ ගිහි පැවිදි මට්ටමින් පංචශීලයේ සිට උපසම්පදාව දක්වා ඉන්න පුළුවෙනි. මේ යටතේ ශික්ෂාපද මට්ටමින් ඉහළ එකෙක්ට වඩා ඉහළක් තියෙනවා.
නමුත් මේ පෘථග්ජන හැම දෙනාම. එහෙනම් ඔවුන්ට මිය පරලොව යන්න අපවත් වී වදාරන්න ඇරුණාම ඊට එහාට දෙයක් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. නමුත් ලෝක ධර්ම සූත්‍රයේ සඳහන් වෙනවා මේ ලෝකේ තියෙනවා කියලා එදත් අදත් ඉදිරියටත් ಜಾති ආගම් කුල ભેදකින් තොරව අටලෝ දහම කියලා එකක්. බාහිර ලෝකේ සිදුවෙන සිදුවීම්. ලාභාලාභ සැප දුක් නින්දා අපසංසය අසායස. මේවායේ බලපෑම හැමෝටම සිදු වෙනවා. මෙන්න මේවායේ බලපෑම තුළ දුක් විඳිනවා කියලා තියෙනවා පෘථග්ජන අය. එහෙනම් ඔබට ඉඩකඩම් තිබුණාට රැකියාව තිබුණාට නිවාස තිබුණාට මේ අටලෝ දහමේ දුකින් ඔබ ගැලවිලා නැහැ. ජීවිත අවසානයේ දක්වා දුකින් ගැලවෙන සටන් කරලා මරුට පෙරදිලා සටන අතහරින්න වෙනවා. ඒක මායක තුල දකින්නේ අටලෝ දහම දුකයි නෙමෙයි. අටලෝ දහම අපිට සුචි පරිදි අල්ලාගත්තොත් අපි ඒක සමග ඇලෙන්න ඇටෙන්න ගියොත් අපිට මේ ලෝකේ දුකක් වෙනවා. දැන් ඔය තථාගතයන් වහන්සේ හෙළි කරන ධර්ම කරුණ අනුව මේ පෘථග්ජන භාවයේ ඉක්මවා ගිය ආර්ය ශ්‍රාවකයක් වුණොත් එයාටත් මේ අටලෝ දහමට මුණ දෙන්න වෙනවා. නමුත් එයා මේ අටලෝ දහමෙන් දුක් විඳින්නේ නැහැ කියලා කියනවා. එතකොට අටලෝ දහමද දුක් ගෙනත් දුන්නේ? එහෙනම් ඔක්කොටම දුක් තියෙන්න ඕන නේ. එහෙනම් අටලෝ දහම ඇති කරන තර්ජනේ බාර ගැනීමෙන් දුක් විඳින එක පෘථග්ජන ස්වභාවයයි. ඒ අටලෝ දහමේ තර්ජනෙන් ගැලවෙන එක නිවන් ලැබීමයි. ජීවිතය තුල. නැතුව කැම්බිම් මැදුම් පෙළදුම් තහනම් කරපු ආගමක් තියනවා කියලා මම හිතන්නේ නැහැ. එහෙනම් පෘථග්ජන භාවය තුල ඔබට පව් වලට පව් විපාක තියේවි මෙලෝ සහ පරලෝ වශයෙන් පව් බලවත් වුණොත්. පින් වලට පින් විපාක තියේවි බලවත් වුණොත් මෙලෝ සහ පරලෝ වශයෙන් මෙලෝ නම් ප්‍රවෘත්ති විපාක පරලෝ වශයෙන් මිනිසුන් අතර හෝ දෙවියන් අතර කාම සුගතිය. පව් වලින් නම් තනිකර පව් වලින් නම් අර ඕපපාතික හෝ නැති අසතර අපාය කියලා කතා කරන වෙන්නේ ඒකක. එතකොට මේ පව්පින් දෙක තුල ඉන්න බුද්ධ ආගමේ මරණයෙන් එහා පැත්තට සෝකායස වේදෝ පරම්මරණා දුග්ගතින් උප්පජ්ජති මනුෂ්‍ය සහවිතං උප්පජ්ජති දිව්‍ය සහවිතං උප්පජ්ජති වලට එහාට පාරක් නැහැ. සසර ගමන පව්පින් දෙක තුල කාම දුගතියටත් කාම සුගතියටත් හිර වෙලා. ඒ බුදුදහම අවලංගු නිසා. එනිසා දසවස්තුක සම්මාදිට්ඨිය කියන එකෙන් කියන්නේ වඩාත් නිවැරදි නෙමෙයි. මම මෙහෙම දකින්නම්. ආර්ය පරපුරාත තිබුණා වූ බුදු සමයේ අරුත් විග්‍රහය ආර්යයන් වහන්සේලා යම් බාධාවක් නිසා තුරන් වී ගියාද ඉන්පසු අර්ථ විග්‍රහය සපයනු ලබන්නේ අනාර්යයන්. මේකට කියනවා ක්‍රමක්‍රමයෙන් පුහුදුන් ආය අතට යන අනුපුබ්බේන පෘථග්ජනගතෝ හෝති. එතකොට ධර්මයේ අධර්මයේ වෙනවා, විනය අවිනය වෙනවා, නොදෙසූ දහම් දෙසූ දහම් වෙනවා, දෙසූ දහම් නොදෙසූ දහම් වෙනවා. ඔය අනුරාධපුර පොළොන්නරු යෝගයෙන් පටන් ගත්ත පරිහානි යෝගයන් තුල විදේශික ආක්‍රමණයන් තුල ස්වාමින් වහන්සේලාට තැනක් නැතිවීම තුල විවිධ ආගම් ප්‍රචලිත වීම තුල එහෙමත් නැත්නම් විදේශිකයන්ගේ අපට කරපු බලපෑම් තුල ඇත්තටම අපි බෞද්ධකවෙන් අසරණ වෙලා ඉඳලා තියෙන්නේ. පිනපව දෙකවත් කියලා දෙන්න කෙනෙක් හිටියද කියන තරමට මොකද අර ගණින්නාන්සලා කියන වචනේ තුල මේ උපසම්පදාව නොලැබූ භික්ෂු පරපුරක් කොහේ කොහේ හරි ටිකක් හිටියා කියලායි කියන්නේ. මේ ගණින්නාන්සලා ඇතුළත් ඉදිරිපත් කළා වූ මතේ අපි දැන් ඉන්නේ ඇයි? සංඝරාජ නාහිමියන් සසුනේ ප්‍රබෝධයක් ඇති කරලා උපසම්පදාව ලබා දීලා භික්ෂු පරපුරක් ඇති කරලා විදේශගත කරලා පාලි සංස්කෘත අභිධර්ම උගන්වලා මේ ග්‍රන්ථ හදාරන්න ඇරලා ඔය මිනිස් බුද්ධිය දියුණු වෙලා තියෙන්නේ මොකටද? අනේ දිවෙන බුද්ධිය දියුණු වෙන මිනිස් බුද්ධියට හමු වෙන දෙයක් තියෙනවා.
අන්න එතකදී එතකට තේරෙනවා ගෞතම සාසනය තුළ බුදුන් මරන්න බැරි බව. ඔය අනාගත බුදුන් වහන්සේගේ තහතුරට නිවන් මාර්ගයේ යන අය සහ පෙන්වන අය ඔක්කොම ගෞතම බුදුන් මරණ අය. හොඳට මතක තියාගන්න මෙන්න මේ වචනේ. මේක මහා පරිනිර්වාණ සූත්‍රයේත් තිබෙනවා. තවත් තැන්වලත් තිබෙනවා. මගේ පිරිනවීම තුළ ඔබට යම්කිසි විමතියක් සැකයක් ඇති වෙනවා නම් ඒ ගැන කලබල වෙන්න එපා. ඔබට ශාස්ත්‍ර වර්ණේ ධර්ම විනයයි. ධර්ම විනය බුදුන් ගුරුවරයා වෙනවයි කියලා. ඒ කියන්නේ මේ බුදුන් වහන්සේ හෙළි කළා වූ ධර්ම විනය තමයි අපේ ගුරුවරයා වෙන්න ඕන. එතකොට මේ ධර්ම විනය නෑ කියන්නද කියන්නේ මේ ග්‍රන්ථවල? මහණෙනිතකොට මා නැති කල මගේ ධර්මයේ බුදුන්ය. ධර්මයේ දකීද බුදුන් දකි ඊළඟ වචනය. මතක තියාගන්න. ධර්මයේ කියලා ඔබ හිතන දේ වෙන්න බෑ. මම මේ ධර්මයේ කියලා මම අරුත් දක්වන්නේ. ඔබ ධර්මයේ කියයි බණ පොතකට සූත්‍ර දේශනාවකට හොඳ දෙයකට මව්පියන්ට සැලකීමට නෑ. බුදුරජාණන් වහන්සේ තවුසෙක් වශයෙන් යන ගමනේදී ගෙදර අතහැරලා රූපාවචර අරූපාවචරයේ ධානය දක්වා උපදවාගෙන සමාපත්තින් තමා හේව් සත්‍ය සහ ධර්මයේ නොවන බව දැනගෙන එතනින් එහාට ගවේෂණය කළා කිං සත්‍ය ගවේෂී කිං කුසල ගවේෂී. සත්‍ය කුමක්ද කුසල් කුමක්ද? එතනින් එහාට ගවේෂණය කරලා හොයාගත්ත දේ තමයි මේ සත්‍ය නැත්තම් ධර්මයේ නැත්තම් කුසලයේ කියන්නේ. මතක තියාගන්න. එහෙමනම් මෙන්න මේ කාරණා අනුව ගන්න විට තවත් මම වචනයක් ඉදිරිපත් කරන්නම් සමාජයට. නිර්වාණ පදය කියන එක ඔබ මරණයෙන් එහා පැත්ත කියලා විශ්වාස කළාට, අනාගත බුදුරෙක් ලබා දෙන දෙයක් කියලා විශ්වාස කළාට, හිස් දෙයක් කියලා විශ්වාස කළාට, බය වෙන්න කාරණයක් කියලා විශ්වාස කළාට මේ සේරම මිත්‍යා මත. බලන්න මේ පදේ ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය, නිබ්බාණං. ලෝභය තියෙන හිතේ නම්, ද්වේෂය තියෙන හිතේ නම්, මෝහය තියෙන හිතේ නම් එතකොට නැත්තේ නිවන. හොඳයි ඒවා නැති වුණොත් හිතේ තියෙන්නේ නිවන නේද එහෙනම්? එතකොට මැරිලාද හම්බ වෙන්න ඕන. මේ ලෝභ දේශ මොහොල පද ඉස්කෝලේ ගිය අර්ථයෙන් ගන්න නැතුව තව ගැඹුරට ගන්න ඕන. ලෝභයේ ගහයිඩන් වල තියෙන ආතාව එහෙම කියලා හරියන්නේ නැහැ. ද්වේෂය නම් සාමාන්‍යයෙන් තේරෙනවා. මෝහයේ අර්ථයත් වැරදි. මෝඩකම කියලා පාවිච්චි කරනවා. මෝඩකමක් තමයි. නමුත් ඔය කියන මෝහය කියන අර සාමාන්‍යයෙන් අර කතා කරනවානේ ඔය ඇස්වහ කටවහ වගේ පැත්තක් තියෙනවා සමහර. ඒකට මෝහය කියලා කතා කරනවා සමහර අය. නෑ. මේ වදන් පෙළවල් හරියටම හොයානේ යන්න ඕන. අන්න එතකොට මේ සම්මාදිට්ඨියට කියන්නේ කෙලෙස් සහිත දුක් විපාක සහිත පෘථග්ජන සම්මා. දුක් විපාක මිදිලා නැහැ. දුක නැති වූ තැන සහ මාර්ගය මේකේ නැහැ. ඒ නැති නිසා තමයි අනාගත බුදුවරයෙක් කරා යන්න පාරක් හදාගත්තේ. නමුත් මේක තුල මිනිස්සුන්ගේ දියුණුව සීමා වෙනවා. මේක ටික කලක් යනකොට මේක කෙරෙහි විශ්වාසය නැති වෙලා යනවා. ක්‍රමෙන් දුරාචාරය බලවත් වෙලා මේකත් නැති වෙලා යනවා. මේ වේගන එන්නේ ඒක තමයි. මතක තියාගන්න. 1930ට වඩා 50ට වඩා 2000ට වඩා මේ සමාජයේ ගොඩනැගිලි වලින් බාහිර තාක්ෂණික පහසුකම් වලින් දියුණු වුණාට හොයලා බැලුවොත් එහෙම අද රජයන්නේ හොරකම, බොරුව, අල්ලස, දූෂණය, කපටිකම, වයින්චාව, බොරුව මේ සියලු දුස්චරිත හැම තැනම. පන්සිල් කියනවා, පන්තල් හදනවා, පට්න පින්කම් කරනවා. අර සේරම Tamanට අයිති දුස්චරිත ටික තම තමන්ගේ මට්ටමින් කරගෙන බෞද්ධ කියලා සුදු පාට සලුවක් පරවන ඉන්නවා. හරියට මේක අසූචි ගොඩකට නැත්තම් මිනි කුණු ගොඩකට සුදු වස්ත්‍රයක් සොපරලා වැහුවා වගේ. කෙලස් දුර්ගන්ධෙන් පිරුණ සමාජයක්. ඇයි ඒ ඔය
පිනෙන් එහාට බුද්ධ ආගමක් නැති බව තේරුම් ගත්ත වැරැද්ද. අපි ධර්ම දේශනා කරයි කියලා මේ සමාජයේ තේරුම් ගන්න බැරි පව්කාර අය ඒක නවත්තන්නේ නැහැ. ඒ ඔවුන්ට විපාක තේ අපිට කරන්න දෙයක් නැහැ ඒක. කවදා හරි දවසක දිනු වෙලා හදාගන්න නැතයි. ඊට වඩා මෙහාට ආපු අය තමයි මව්පියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, පොලිසියෙන්ගෙන්, වෛද්‍යවරුන්ගෙන් උදෙස් අරගෙන මේ වැරදි ක්‍රියාකාරකම් වල නීති විරෝධී බව, සදාචාර විරෝධී බව සහ Tamanට දුක්ගෙන දෙන බව තේරුම් අරගෙන පුද්ගලයෙක් වශයෙන් යම් මට්ටමකට යම් යම් පාපයන්ගෙන් වළකිනවා. යම් යම් පාපයන්ගෙන්. හැබැයි ඉතින් මම දැකලා තියෙනවා මේ සමාජයේ ඉන්න පෘථග්ජන ඔක්කොම අපි පව් කරන්නේ නැහැ. අපිට කිසි ලෝභයක් නැහැ, ඊර්ෂ්‍යාවක් නැහැ. මොකටද අපි බණ අහන්නේ, අපි පව් කරන්නේ නැහැ. මේවට කියන්න තියෙන්නේ මාධ්‍යට කියන්න හොඳ නැති වචනයක් සමග මේ වචනයක්. මාධ්‍යට කියන්න හොඳ නෙවෙයි. මොකක්ද? ගොන් කතා. මේවට කියන්න තියෙන්නේ. එහෙම කිව්වේ නැත්නම් තේරෙන්නේ නැහැ. ඔය තමන්ගේ ගොන්කම සමාජයට ප්‍රදර්ශනය කරන්න එපා. අපි පව් කරන්නේ නැහැ කියලා මේ පෘථග්ජන මට්ටමින් ඉඳගෙන මේ ඔය ඉස්කෝලේ ගිය බුද්ධ ආගම විතරක් ඉගෙනගෙන. ඇයි? ඊළඟ සම්මාදිට්ඨියක් තියෙනවානේ. ගෞතම සසුන තුළ නිවන් ලබන්න ලෝභ දේශ මොහ ඡය කරගන්නට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් බලපාලා නැහැ මේ ඉගැන්වීමට අනුව. ඇයි ලෝභක්කේ ද්වේෂක්කේ මෝහක්කේ නිබ්බානම් පැවිද්දන්ට පවණයි කියලා ලියලා තියෙනවද? නෑ ඕන කෙනෙකුට ලෝභ දේශ මොහ ඡය කරගන්න පුළුවන් නම් බුදුන් වහන්සේ වදාළ නිවීම ජීවිතේ උදා කරගන්න පුළුවෙනි. නමුත් පව්පින් තියෙන්නේ ලෝභ දේශ මොහ තුල. මතක තියාගන්න වෙනවා. ඒ වගේම නිවීම හම්බ වෙන්නේ කොහෙන්ද? මාර්ගඵල පිළිවිලින්. දැන් මේ සාසව පුඤ්ඤ භාගිය උපදීවේ පක්කා කෙලෙස් සහිතයි, පිනට නැඹුරුයි, දුක් විපාක සහිතයි කියන එකේ මාර්ගඵල තියනවායි කියලා තියනවද? පුණ්‍ය භාගිය විපාක තියනවා. නමුත් අටලෝ දහමේ කම්පාව ආරණ්‍යෙත් තියනවා, පන්සලෙත් තියනවා, ගෙදරත් තියනවා. මතක තබා ගන්න. ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක් දුම්නස් ඒවා තියෙනවා. එහෙනම් පුණ්‍ය විපාක වෙනම තියෙනවා, නමුත් දුක් විපාකත් තියෙනවා. මේකට මට මතක් වෙන කතාවක් තියෙනවා. මේ සමාජයේ අය දන් දෙනවා, සිල් රකින්නවා, පන්සල් හදනවා, වන්දනාව යනවා, වෙසක් පොසොන් මහ විශාල දන්සල් දෙනවා. දැන් පෘථග්ජන මට්ටමින් පුණ්‍ය භාගීය ක්‍රියාවල් නෙමෙයි කරන්නේ. එහෙම කරලා ඉතින් දැන් අටලෝ දහමේ කම්පා වෙනවා. මෙච්චර පින්කම් කරලා තිනවා කිසි සැනසෙල්ලක් නැහැනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පොරොන්දු වෙලා තියෙනවද පින්කම් කළ පමණින් අටලෝ දහමේ කම්පා වෙන්නේ නැහැ කියලා? නෑ. අසුත පු탁ජනයා අටලෝ දහමේ කම්පා වෙනවා කියලා බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඒ නිසා ධර්මයේ නැති සමාජයක පින කියන්නේ බාල විකල්පයක්. ඒක අර පෘථග්ජන මට්ටමින් සද්ධර්මයට එන්න බැරි කෙනා කලාට කමකුත් නැහැ. මොකද ඒක එහෙම වළක්වන්න අවශ්‍ය නැහැ. මොකද ඒක සමාජයට අවශ්‍ය දෙයක්. ඒකෙන් කියන්නේ පෘථග්ජන පුද්ගලයා පින් කරන්නේ ආර්ය සමාධිච්චක පින් කරන්නේ නැහැ කියලාද? නෑ, ඊට වඩා කරනවා. ඔහුගේ චේතනා පිරිසුදුයි. පෘථග්ජන පුද්ගලයා ටික කාලයක් යනකොට මේක දුන්නම ලැබෙනවා නෙමෙයි, ලබන්න දෙනවා බවට පත් කරගන්නවා. සාමාන්‍යයෙන් ඔය කර්ම නියාමය ස්වයංක්‍රීය එකක්. දුන්නම ලැබෙනවා. ඒ කියන්නේ පව් කරපුවාම මට මේකට විපාක දියන් කියලා කවුරුත් ඉල්ලන්නේ නැහනේ. නමුත් කවදා හරි විපාක හමු වෙනවා. එනම් පුණ්‍ය විපාකයක් ප්‍රාර්ථනා නොකලට ලැබෙන එකක් නෙනේ. කාලානුරූප ඒවට අදාළ ආකාරයෙන් විපාක හම්බ වෙනවා. ඒ විපාක බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි කරන්න ඕන අපි මිනිස්සු වශයෙන්. යම් මොහතක යම් දෙයක් කරන්න ඕනේද? ඒන් සමාජයේ යම් ප්‍රයෝජනයක් ලැබෙනවද? ඒක උදව්ව කරලා සතුට වෙන්න. කර්ම නියාමයේ බුදුරජාණන් වහන්සේ මෙහෙවන්නේ නැහනේ. ඒක න්‍යාම ධර්මයක්. නමුත් පෘථග්ජන පුද්ගලයා ටික දවසක් යනකොට ටික කාලයක් යනකොට මේකේ තේමාව මාරු කරගන්නවා. දුන්නම ලැබෙනව වෙනුවට ලබන්න දෙන්න ගන්නවා. දැන් එතකොට ඉස්මතු වෙන්නේ ආයෙත් ලෝභ සහ මෝහ. එතකොට ඉතින් මට අර මතක් වෙච්ච කවියක් තියෙනවා.
ඔය පත්තරයක පුවත්පතක තිබිච්ච ගවියක් මේක 100ක් සාර්ථක නෑ ඒ අර්ථ විග්‍රහය. නමුත් පාඩම් තියෙනවා. මට ඒ වගේ ඒවා දැනුණාම දැක්කහම ටිකක් එක දවසටත් පාඩම් වෙනවා. මං හිතන්නේ ඕක 60 ගණන් වල 70 ගණන් වල 80 ගණන් වල වෙන්නේ නැති පුවත්පතකින් හම්බ වෙන්නේ නැත්තේ. පිනපව නොදැන නුවණැස හෙලිපෙහෙලි කොට කර කින ආගමේ පිබිදීමක මුහුණුවර මිනිසා තවත් කරගැහුමට සසර බර තැන තැන තනාගෙන ඇත පාපයට දොර. සසර බර කරගහන්න තමයි පාරවල් හදාන්න තියෙන්නේ. ඒ කියන්නේ දුන්නම ලැබෙනවා කියන එක ලබන්න දෙනවා ගත්ත ගමන් ඕකේ තේමාව වෙනස් වෙනවා, පාරිශුද්ධත්වේ නැති වෙලා යනවා. මේ පාසල් අධ්‍යාපනය තුළ තියෙන බුදු ධර්මය ඔබ වෙනුවෙන් බුදුදහමේ ඉතිහාසය උගන්වන්න හදපු එකක්. ඒ වචන තිබුණාට ඒවැ ගැඹුරු අර්ථ ඔබ තුලින් දකින්න උගන්වන්නේ නැහැ. ඔබ පාඩම් කරන ලියනවා කියනවා පාඩම් කරනවා නිතරයි. ඒ නිසා ඒක බොරුවක් වුණාට කියන්න පුළුවන්, ලියලා ලකුණු ගන්න පුළුවන්. අනුගමනය කරන්න බැරි බොරුව. පසුගිය දවසක සංයෝජන කියලා සූත්‍රයක් මම දේශනා කළා. ඔබ ඇහුවනම් ඒකේ බොරුව මම පෙන්නලා තියෙනවා. දැන් එහෙනම් නේත මිත්‍යා දෘෂ්ටියේ ඉඳලා හරියන්නේ නැහැ. ඔබ ඇවිත් ඉන්නවා දසවස්තුක සම්මාදිට්ඨිය. මේක දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කියන්නේ පින්පව් විපාක විශ්වාස කරනවා කියන එකේ තේරුම. එහෙනම් දැන් ඔය දසවස්තුක සම්මාදිට්ඨිය වචනේ තිබ්බට වර්තමානයේ ඔකත් නැහැ හුඟ දෙනෙකුට. පින්පව් විපාක විශ්වාස කරනවා නම් එහෙනම් පව් කරන්නේ නැහැ. ඔය එලිපිට පවතිනා වූ පාප ධර්මයන් කියනවා එහෙනම් කරන්නේ නැහැ. මොකද විපාකේ Taman දෙන බදාන නිසා එහෙනම් යහපත් දේවල් පමණක් කරන්නේ. නමුත් මේ සමාජයේ යහපත් දේවල් පමණක්ද කරන්නේ? නෑ. මේ සමාජයේ බොහෝ ටික දෙනෙක් කරනවා, අනිත් ඔක්කොම පින්පව් දෙකම කරන අය. එතකොට එහෙනම් ඔවුන්ට තිබෙන්නේ අත්වික්කවේ කම්මං කන්න සුක්ඛ විපාකං. කළු කර්මයි සුදු කර්මයි දෙකම කරනවා. ඒ නිසා සැප දුක් විපාක දෙකම හම්බ වෙනවා. මේ මිනිසුන්ට වෙලා තියෙන්නේ ඒකනේ. දුක් විපාක විතරක් හම්බ වෙනවා. අපාගත වුණාම මිනිස්සුන්ට සැප දුක් දෙකම හම්බ වෙනවා. පිනෙන් පරලෝක ගියාම දෙවියන්ට පින් විපාක පවණක් හම්බ වෙනවා. ලෝකෝත්තර නෙමෙයි. එතකොට ඒකේ දුක් විපාක නැහැ. දැන් මේ සමාජයට තථාගතයන් වහන්සේ ඕක බුදුන් වහන්සේ ස්ථාපිත කළ සමාජය නෙමෙයි. ඉන්දියානු සමාජයේ ඔය අනිකුත් ආගමිකයන් විසින් මේ විදිහට මේ දෙපැත්ත හදලා ඔය සංවරය ගෙනත් තිබුණා. ඔය ශික්ෂාපදක් තිබුණා. මෙතනින් එහා පැත්තට තියෙන වචනයක් තියෙනවානේ. ආර්යකාන්ත සීලය, ආර්ය සම්මාදිට්ඨිය, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒවා ඕකේ නෑ. ඔය පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් මෞකසින් බිහි ජීවිතාවසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් ඉන්නවා කියන හැඟීම තුළ කරන ක්‍රියාකාරකම් තුළ තියෙන්නේ සාස්වතවාදී බුද්ධාගමක්. මමත් ඉන්නවා, පින්පව් විපාකයක් තියෙනවා, පරලෝ යන්න අපායක් තියෙනවා, දිව්‍ය ලෝකෙත් තියෙනවා, සතෙක් ඉන්නවා. මාර්ගඵල සම්මාදිට්ඨිය යම් දවසක සසරෙන් අතුරුදහන් වුණාද ඊට පස්සේ බුදු සසුන සාස්වතවාදී. හේතුඵලවාදේ නැහැ. එතනත දෙක අන්ත දෙකට මිදී තථාගතයන් වහන්සේ හේතුඵල වශයෙන් දේශනා කරපු එක දකින්න නුවණ නැහැ. දැන් යනවා ඊළඟ පදයට. කුමක්ද? අත්තිබික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා. අන්න තවත් සම්මාදිට්ඨියක් තියෙනවා. ඒකට කියනවා ආර්ය සම්මාදිට්ඨිය කියලා. ඒකට කියනවා අර දුකට හේතු රැස් නොවන අනාසව සම්මාදිට්ඨිය කියලා. ඒකට කියනවා බුදු සසුනේ සඳහන් ලෝකුත්තර මග්ගංගා, සෝවාන් ආදී මාර්ගඵල පිළිලින් ජීවිතය තුළ නිවීම සාක්ෂාත් වෙන සම්මාදිට්ඨිය. දැන් නිවන් සාක්ෂාත් වෙන්නේ දසවස්තුක සම්මාදිට්ඨියද මිත්‍යා දෘෂ්ටියද? දෙකේම නැහැ. අන්න ඔබේ බුද්ධ ආගම නිවන් නැති සම්මාදිට්ඨිය. අනාගත බුදුහාඳුරන්ගේ ශාසනය නිවන් දකින්න දෙන බුද්ධ ශාසනයේ නිවන් නැති සම්මාදිට්ඨිය. දසවස්තුක සම්මාදිට්ඨිය. අර මම කියපු උසස් පෙළ පොතේ ඇරුණාම ඊට එහාට ආර්ය සම්මාදිට්ඨියක් ගැන කතා කිරීමක්, විශ්වාස කිරීමක් තිබුණෙම නැහැ.
අපි කතා කළා දැන් කතා කරනවා. දැන් පිරිස අපූර්වට ඒ පිළිබඳව විශ්වාස කරනවා. නමුත් අපේ ගිහි සමාජයේ පිරිස් ඔය කියන අනාගත බුදුන් දකින තැන ඉන්නේ නැතුව විහාරස්ථාන වලට මධ්‍යස්ථාන වලට ගිහින් ධර්මයේ හොයමින් පොතපත් පරිහරණය කරමින් මේක නම් වෙන්න බෑ කියව පිරිසක් හිටියා. නමුත් ඔවුන්ට තනියම හොයාගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ලෝකෝත්තර මාර්ගාංග කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත්. ඒවා මොන සම්මාදිට්ඨිය තියනවද කියලා කියන්නේ? ආර්ය සම්මාදිට්ඨිය. එහෙනම් අනාගත බුදුහාඳුරන්ගේ ශාසනයේ ඉපදුනත් ඔබ ආර්ය සම්මාදිට්ඨියටපත් වෙන්නේ නැත්නම් ඔබට මේ දුකින් අත මිදීමේ මඟ හිමි වෙන්නේ නැහැ. ගෞතම බුදුන් වහන්සේටයි අනාගත බුදුන් වහන්සේටයි කියලා දේශනා කරන්න ධර්ම දෙකක් එහෙම නැහැ. මේ ඔබ පිළිබඳ විග්‍රහයයි මේ කරන්නේ. එහෙනම් දහම් දිවයිනයයි සඳහන් කළ මේ දිවයිනේ ඉපදිලා තෙරපරපුර ආරක්ෂලා වූ ධර්මයේ සුරක්ෂිත කරලා ඒවා සුරකිව පවතින අවස්ථින්ට අවශ්‍ය ශාරීරික පාරිභෝගික උද්දේශික චෛත්‍ය රෝපණය කරලා දසවස්තුක සම්මාදිට්ඨිය තුළ හරි ඒවා රැක ගන්න තෙරපරපුරක් හදලා නැත්නම් භික්ෂු පරපුරක් පෝෂණය කරලා මොකටද මේවා පරිස්සම් කළේ? මේ ආර්ය සම්මාදිට්ඨිය කියා දෙන්නේ අනාගත බුදුහාමුදුරුවෝ නම් එහෙනම් මම කියන්නේ මේ සම්බුදු සසුන අතුරුදහන් වෙලා ඉවරයි. ආයතා 5000ක් හරි 10000ක් හරි තියන්න දෙයක් නැහැ. නමුත් ලෝකෙට සාමේ මధుර පණිවිඩයේ මේ රන් පොළොවෙන් විහිදේවා. ඔය දසවස්තුක සම්මාදිට්ඨිය තුළ රටේ ඇවිදලා ලෝකෙ ගිහින් කියන බණ වලින් ඔතනින් එහාට යන්න බෑ. මෙන්න මේ ආර්ය සමාධිට්ඨිය කියන එක හඳුන්වලා දීලා ඒකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ කියලා තේරුම් කරලා දීලා. මිනිස්කමෙන් පිරුණා වූ ජීවිත ගත කරන සමාජයක් හැදුවොත් ඔය ඔබට මුහුණ දෙන්න සිදුවෙන්නා වූ අභාග්‍ය සම්පන්න අවස්ථා තියෙන්නේ. එක එක දවසට එක එක කාලෙට එක එක අර්බුද. දිනපතාම මොනවා ඒකට කියන්නේ තමයි දවස උණුසුම් කළපුවත්. උණුසුම් කළපුවත් වලින් ඔක්කොම ලීරත් කරගෙන කෑක ගහ ඉන්නවා. අපට අවශ්‍ය වෙන්නේ උණුසුම් කරන පුවත් නෙමෙයි. මිනිස්සුන්ගේ හිත නිවන පුවත් අපට ඕන වෙන්නේ. මාධ්‍ය වලට උණුසුම් කරන පුවත් ඕන වුණාට මිනිස්සු ගිනි ගන්නවා බලන් ඉඳලා ඕක පෙන්නලා මේ කීයක්වත් හොයාගන්න නෙමෙයි ඕන වෙන්න ඕන. මිනිස්සු මේ අර්බුද හමුවේදීත් කලබල වෙන්නේ කම්පා වෙන්නේ නැතුව දරාගෙන ලෝක තත්ත්වයන්ට මුහුණ දෙන්න පුළුවන් ජාතියක් බෞද්ධයා කියලා කියන්නේ. මතක තියාගන්න සිංහල බෞද්ධයා නෙමෙයි බෞද්ධයා. මොකද මම මේ ධර්ම දේශනාව කරන්නේ සමස් මේ පාරම්පරික අර පෘථග්ජන බෞද්ධ මව්පියන්ට උනාට ඊට එහා පැත්තට ගියාම මේ කරුණ පැහැදිලි කිරීම ජාතිය ආගම රට ඉක්මවා යනවා. ඒක මම දන්නවා හොඳ ආකාරව අපට සවන් දෙන උපතින් වෙනත් ආගම් වල ඉන්නවයි කියලා කියන්න. ඔවුන්ට අපේ කිසිම බලපෑමක් නැහැ ඒ ආගම් අතහරින්න කියලා හැම. ඒවත් නෑදෑකම් මත හිතවත්කම මත පවතින චාරිත්‍ර මේක අනුගමනීය ප්‍රතිපදාවක් හොරෙන් තම කාටවත් නොදෙනෙන විදිහට තමන් හදාගන්න එක. ඒක මනෝ විද්‍යාවක්. මිනිසා මුල් කොටගත්ත. ඔබ දෙනකොට මේ ආගමිකයෙක් නෙමෙයිනේ. දරුවෙක්. ස්ත්‍රී හෝ පුරුෂ දරුවෙක් විතරයි. ඊට පස්සේ අම්මලා තාත්තලාෙන් ගත්ත එකක් නෙවෙයි ආගම කියලා කියන්නේ. ඉතින් ඒක ඒ සම්මතයේ ඕනනම් ඉන්න අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබ පිළිබඳ හොයලා බලන්න. මේ තථාගතයන් වහන්සේගේ විග්‍රහ කිරීම මිනිසා විග්‍රහ කිරීම ඇරුණාම බෞද්ධයා විග්‍රහ කිරීම නෙවෙයි. අනේ ඕනෑම මිනිස්සෙකුට තථාගත විග්‍රහය තේරුම් ගත්තාම ඒක අනුගමනය කිරීමේදී ඇතුළතින් ප්‍රතිපත්තිකාමී බෞද්ධෙක් වෙන්න පුළුවන්. අර ඇඳුම හරි ලේබල් එක හරි මොනවා තිබුණත්. ඉතින් ඒ නිසා මේ සමාජය තේරුම් ගන්න ඕන කරුණක් තිබෙනවා. ලෝභ දේශ මොහ නැතිවිය යුත්තේ ජීවිතය තුළ නැතුවම තියෙන සුවයටයි නිවීම කියන්නේ. මැරිලා ලබන එකක් නෙමෙයි. එතකොට ඒ ලෝභ දේශ මොහ ෂේ කරන්න තේරෙන්නේ නැහැ දසවස්තුක සම්මාදිට්ඨිය තුළ. ඒක මව් කුසෙන් බිහි වූ තැන් පටන් මැරෙන කල්ම වැඩෙන පාරේ යන්නේ. ඒක ලෝකේ අල්ලගන්න ලෝකෙට ඇලෙන පාර. එන්න ඇලෙන කරුණු ළමා කාලයක නම් මහලු වෙනකොට 1000යි. ඇලෙන කරුණු 1000ක් තිබුණොත් දුක් 1000ක් තියෙයි. සූත්‍රේ නම් තියෙන ඇලෙන කරුණු 100ක් තිබුණොත් දුක් 100යි කියලා පමණයි. නමුත්
ඔබ ගත කරන ජීවිතයට අනුව අන්න එහෙම මේ ලෝකෙත් එක්කලා ජීවත් වෙන්න ගිහින් ලෝකේ අටලෝ දහමට ඇලෙන්න ගැටෙන්න ගියාකම ජීවිතයේ දුකක් හදා ගන්නවා කියලා බුදුන් වහන්සේ පෙන්නනවා. තියෙන එකක් නෙමෙයි හදාගන්න එකක්. ජීවිතේ දුකයි කියන පදේ ඉන්න එපා. බුදුන් වහන්සේගේ ජීවිතේ දුකයි කියලා නෑ. තිබෙන්නේ උපාදානයේ දුකයි කියලා. උපාදානයෙන් මිදුනොත් ජීවිතේම දුක නෑ කියන එක තමයි මට තේරෙන්නේ. එනිසා දුක උපාදානයේ මුල් කොට ගත්ත චර්යාවක් පාපය සහ පින තුල ධානය තුල උපාදානය නැමැති වැරද්ද තියෙනවා. පාපය තුලත් තියෙනවා පින තුලත් තියෙනවා ධානය තුලත් උපාදානය නම් වූ වැරද්ද තියෙනවා. උපාදානය කියන්නේ බුදුන් වහන්සේ වදාළ පරිදි වරදක්. ඒ වරද තමයි අපට දුක් ගෙනත් දෙන්නේ. ජීවිතය සකස් කර ගන්න ඕනේ උපාදානයෙන් මිදීම මුල් කොටගත් ප්‍රතිපදාවක්. ඒක දසවස්තුක සම්මාදිට්ඨිය තුල නැහැ. අන්න කල්යාණ මිත්‍ර සේවනය ලබා ධර්ම ශ්‍රවණයකට ආර්ය සම්මාදිට්ඨිය පැමිණෙනවා කියන්නේ gedara අතාරිනවා හරි ඇඳුම් මාරු කරනවා හරි නෙවෙයි. දර්ශනය වෙනස් කර ගන්නවා. එතකොට ඒක ජීවිතය තුල ලබා ගන්න ඕන කාරණයක්. අර දසවස්තුක සම්මාදිට්ඨිය තුල අපි යම්කිසි හිර ගෙදරක් හදාගෙන ඒක ලස්සන කරන එක තමයි කරන්නේ. අවසානයේට මේ ආධ්‍යාත්මිකය අමතක කරලා බාහිර ලෝකේ තියෙන දේවල් ගොඩ ගහ ගැනීමෙන් තැප ලබන්න පුළුවන් කියලා ධනයෙන්, නිලයෙන්, බලයෙන්, උගත්කමින්, නිවාස වලින්, යාන වාහන වලින් පිරිපුන් වෙන්න යනවා. ඒවා තමයි සැප කියලා. නමුත් ඔය ඔක්කොම සැප බුදුන් වහන්සේගේ ඉගැන්වීමට 16 එකයි. මීට වඩා මේ සැප ලබාගත්ත ලෝකේ රටවල් තියෙන්න පුළුවන්. නමුත් ඒ සැප තේරෙන්න දුක තේරෙන්නේ නැතුව යනවා. දුක දන්නේ නැතුව දුකින් මිදෙන්න ඕන වෙන්නේ නැහැ. දැන් දෙවියන්ට වෙලා තියෙනෙත් ඕක තමයි. දෙවියන්ට දුක කියලා එකක් දැනෙන්නේ නැහනේ. පින මූලකට ජීවත් වෙන්නේ. ඒ නිසා දුකින් මිදෙන්න දුක සහ හේතුව තේරෙන්න ඕනනේ. එනම් මේ ලෝකේ පවතින දරිද්‍රතාවයන් ආදී කාරණා තුළ අන්න මිනිස්සෙකුට දුක තේරෙන්න ඕනේ. ඒකට හේතුව ලෝකෙ නෙමෙයි තමන් ළඟ තියෙන අඩුපාඩුවක් බව තේරෙන්න ඕනේ. එහෙම තේරුම් ගත්ත පුද්ගලයාටනේ නැති වූ තැන සහ තැති වූ තැන හොයන්න මාර්ගය යන්න වෙන්නේ. ඒ දුක තේරුම් අරගෙන හේතුව තේරුම් අරගෙන නැති වූ තැන සහ මාර්ගය අනේකට කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය කියලා නෙවෙයිනේ. චතුස්සත්‍ය සම්මාදිට්ඨිය. ඉතින් දසවස්තුක සම්මාදිට්ඨියේ ඉඳලා නිවන් ප්‍රාර්ථනා කරන්න විතරයි පුළුවන්. කවදාවත් ඒක ගේන්න බෑ දසවස්තුක සම්මාදිට්ඨියට. දසවස්තුක සම්මාදිට්ඨිය පාදක කොටගෙන ඊට එහා තැනට ආර්ය සම්මාදිට්ඨියට එන පාර කල්යාණ මිත්‍ර සේවනය ලබා ධර්ම ශ්‍රවණයකට හොයාගෙන තේරුම් ගන්න ඕන. ඉතින් ඒ නිසා අපි බුදුන් දහම් සංගුණ නමින් තෙරුවන් සරණ ගිය බෞද්ධ වුණාට අපිට තියෙන්නේ නාමික තෙරුවන් සරණක්. ඒ කියන්නේ නාමික නමින් පමණයි තෙරුවන් සරණ යන්නේ. තෙරුවන් සරණ යනවා නෙමෙයි තෙරුවන් සරණ කියනවා. අදක තියාගන්න. ඔය කටේ කිරිසුන කියන්නේ කුඩා කාලේ නේද ඔක කීවේ? ඊට එහාට හෙව්වේ නැත්නම් මැරෙනකල් මොක කියන මැරුණාම ඊට එහාට මොනවද හොයාගත්තේ? මොකටද මේක තියෙන්නේ? මේ තෙරුවන් සරණ තියෙන්නේ මොකටද? ගෙවල් හදන්නද, ගඩොල් කපන්නද, බස් එලවන්නද? නෑ. නමුත් සමාජයේ තියෙන එකට තමයි. වාහනයක් ගත්ත ගමන් මතක් වෙන්නේ එක්ක දෙවියන් සරණම් ගච්ඡාම දේවාලයට යන්න නැත්නම් මෙම බස් රථයට බුදු සරණයි. තෙරුවන් සරණ බුදු සරණ බස් එකට තමයි දැන් හම්බ වෙන්නේ. ඉල්ලලා තියෙන්නේ. ගයක් හදන්න ගත්තාම ඒකට එළියෙන් ගහ මෙම නිවසට බුදු සරණයි. ඔන්න පෘථග්ජන බුද්ධ ආගම පුරත්දනෝ බුද්ධ ආගම ගෙනිහින් තියෙන තැන. මම ධර්ම දේශනා කිරීම සඳහා දෙදිනක් විහාරස්ථානයකට ගියා. ධර්ම දේශනාව අහන්න ඇදින් හිටියේ
100ක් විතර. 300-400ක් හිටිය දේවාලවල. මේ විහාරස්ථානයේ. නමුත් විහාරස්ථානයේ බුදුන් කුටියට තියලා හිර කරලා නිශ්ශබ්දව ඉන්න. දෙවියෝ තමයි බලවත් වෙලා තියෙන්නේ. මොකද මිනිස්සෙයින්ට. දෙවියන් පිටපස යන දෙවියන් ලොකු වුණ බුද්ධ ආගමක් මේ රටේ තියෙන්නේ. නමුත් අපට දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම සක්කාති සක්‍ර සම්මා සම්බුද්ධ අපට ඒ නිසා ගෙවල් හදන්න බැනර් ගහන්න නෙමෙයි තියෙන්නේ තෙරුවන් සරණ. බස් එකේ ගහලා මේ ප්‍රාර්ථනා කරාට නෙමෙයි තියෙන්නේ. මිනිස්සෙකුට මෙන්න මේ ලෝකේ එක්කලා ඇලීම තුළ සසර දුකක් කියලා එකක් හට ගන්නවා. පෞද්ගලිකයි එක එක්කෙනාට පෞද්ගලිකයි ලෝකෙ දුක් ගෙනත් දෙන්නේ නැහැ. Taman හදා ගන්නවා. බාහිරේ තියෙන්නේ පුංචි ප්‍රත්‍ය විතරයි. හේතු තියෙන්නේ Taman ළඟ. අන්න මේ සසරේ ජීවත් වෙන්න ගියාගම හදාගත්ත මේ දුකින් මිදෙන්න තමයි සරුවන් සරණ වෙන්නේ. සසර දුකින් මිදීමට බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය ඊට උතුම් පිහිටේ වේ කියලානේ තෙරුවන් වඳින්නේ. නැත්නම් යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ චත්තාරි හරි සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති ඒතං කෝ සරණං කේමං ඒතං තරණ උත්තමං ඒතං සරණ ආගම්ම ඒ සරණ යාම සියලු දුකින් මොදවනවා කියලා තියෙනවා නේද? ගෙවල් හරි බස් හරි සියලු දුකින් හරි මොදවනවාද? මේක තේරුම් ගන්න ඕන. එහෙනම් තෙරුවන් තිබෙන්නේ සසර දුකින් මිදෙන්න යොදා ගන්නට. එහෙනම් අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය සසර දුකින් මිදෙන්න උත්සාහ කරන සහ කරන හැම දිනාටම එදාට තෙරුවන් සරණ හම්බ වෙන්නේ. අද තෙරුවන් සරණ නැහැ. හොඳට මේක තේරුම් ගන්න මේ අමනාපයෙන් අකමැත්තකින් එහෙම නෙවෙයි කියන්නේ. තවත් විදිහකින් කියනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළ සසර දුකින් මිදීමේ තෙරුවන් සරණ පෞකාරයටත් නැහැ, පෘථග්ජන පින්කාරයටත් නැහැ. මේ තෙරුවන් සරණ යාම ආර්ය සම්මාදිට්ඨිය තියෙන එකක්. සසර දුකින් මිදීමට මාර්ගය ගන්න ආර්ය සම්මාදිට්ඨිකයා ඒ ඔහුට තමයි තෙරුවන් සරණ වෙන්නේ සසර දුකින් මිදෙන්න. ලෝකෙට කියන්න එපා අපට තෙරුවන් සරණක් නැහැ කියලා. නමුත් ලැජ්ජා වෙන්න ඕන. තෙරුවන් සරණ අහිමි කරගත්ත බෞද්ධ ජාතියක් තමයි දැන් ඉන්නේ. ඒ තරම් ශ්‍රේෂ්ඨ සරණක් ලෝකෙට එළි වෙන්නේ කලාතුරකින්. බිම්සර් රජතුමාට එහෙම නැත්නම් අනේපිටු සිටුතුමාට රන්පතක ලියලා යවන්න ඕන උනේ තෙරුවන් ලෝ පහළ වෙලා ඉන්නව ඇවිදින් හඳුනා ගන්න කියලා. අන්න තෙරුවන් කියන වචනේ ඊට පස්සේ මෙහාට එනකොට බුදුන් කියන්නේ තෙරුවන් කියන්නේ බුදුන් කියන්නේ බුදුහාමුදුරුවෝ, ධර්මය කියන්නේ බණපොත, සංඝයා කියන්නේ හාමුදුරුවෝ කියලා තුනකට ගත්තා. ඔන්න පෘථග්ජනයින්ගේ තෙරුවන්. නමුත් ධර්ම ශ්‍රවණය කරනකොට තේරෙවි බුදුන් කියන්නේ යකඩ හරි රත්තරන් හරි ගඩොල් හරි නෙවෙයි, කෙසලොමණිය දතුත් නෙවෙයි. තථාගතයන් වහන්සේ ලබාගත් අවබෝධය හෙවත් පංචස්කන්ධයේ අනාත්මය දැකීමේදී හමු වුණ දෙය. පංචස්කන්ධයේ අනාත්මය නෙමෙයි බුදුන් කියන්නේ පංචස්කන්ධයේ අනාත්මය දකින්නකොට හමු වෙන දෙය. ඒක බුදුන් වහන්සේගේ ධම්මකාය. එතකොට මේ සසරේ අටලෝ දහම වදිනවා බාරගත්තාම කම්පා වෙන්න සිද්ධ වෙනවා. නමුත් මෙතන කම්පා වෙන්න නැති සංසුන් සුවයක් තියෙනවා. යං ඕගෝ නාභිකීරති දීපං කෛරාත මේදාවි. ඔය බාහිර තර්ජන වලට වදින් නැති සංසුන් සිතක් තියෙනවා. මතු කරගත්තාම. ඒකට ධර්මය කියනවා. අන්නේ ඒ සංසුන් සිත සරණ කරන ජීවත් වෙනවාට කියනවා ධර්මයේ සරණ කරන ජීවත් වෙනවායි කියලා. ධර්මය කියන්නේ බණපොතට හරි සූත්‍ර හරි නෙමෙයි ගැඹුරු අර්ථයෙන් නිවීමට. ඒ නිසා තමයි ධර්මයේ දකීද බුදුන් දකී බුදුන් දකීද නිවන් දකී කියලා වචන තුන එකට සම්බන්ධ කරලා තියෙන්නේ. ධර්මයයි බුදුනොයි නිවනොයි තුනක් නොවන නිසා. අන්න මේ දේ තේරුම් අරගෙන මේ ලෝකේ කොතනක හරි
ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ගිහියෙක් හෝ පැවිද්දෙක් මොන ආගම් මොන ජාතික ලේගවල යටතේ හෝ මෙන්න මේ තමා ජය ගන්නට ලෝභය දේශය මෝහය ඉවත් කර ගන්නට මෙන්න මේ බුදුන් වෙත යන්නට මේ ලෝකෙ සිදුවෙන අටලෝ දහමට අදාළ කරුණු බාර ගන්න තිබෙන්න තමන්ගේ ළඟ තියෙන මුලාව අයින් කර ගන්නට කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා සංඝයා බවට පත් වෙනවා. ඒ පුද්ගලයා ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද ඇඳුම නෙමෙයි වැදගත් වෙන්නේ. මේ පුද්ගලයා සංඝ සරණ කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. එමෙයි මම කියන්නේ එම කියන්නේ සෝබෙන්ති සූත්‍රයේ තියෙන අංගුත්තර නිකාය චතුක්ක නිපාතයේ පවතින සෝබෙන්ති සූත්‍රයේ පාඩයක් උදව් කරගෙන චත්තාරෝ මේ භික්ඛවේ පුද්ගලා සංඝං සෝබෙන්ති මහණෙනි පුද්ගලයෝ 4 දෙනෙකුට මේ සංඝයා හොබවන්නට නියෝජනය කරන්න ආලෝකමත් කරන්න බබලවන්ට ඔය සෝබෙන්ති කියන පදයට මම හදලා තියෙන වචන ගොඩක් ඔය අයිතිය තියෙනවා බුදුහාමුදුරුවෝ අවසර දීලා තියෙනවා. කාටද බික්ඛු බික්ඛවේ බික්ඛුනි බික්ඛවේ උපාසකෝ බික්ඛවේ උපාසිකා බික්ඛවේ භික්ෂු භික්ෂුනි උපාසක උපාසිකා හතරගොල්ලටම සංඝ වෙන්න පුළුවන් බව මම නෙමේ බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙන්නේ. ඔය සිවුරු පරවාගත්ත සංඝ නෙමෙයි ආර්ය සංඝ. ඒක සිවුරු පරවගන්නත් පුළුවන් නැතුණත් පුළුවන්. හැබැයි මෙන්න මේ කාරණා ටික ඕනේ. ඔය පින්පව් දෙක විතරයි ලෝකේ තියෙන්නේ කියලා බුද්ධ ආගම කියලා ඉන්නේ නැතුව අපි තුළ ස්කන්ධ පංචකයක් කියලා එකක් උපදිනවා. ඒකේ ආත්මය තුළ තමයි පාපයේ පින ධානය ඔස්සේ සතර හැදෙන්නේ කියලා තේරුම් අරගෙන. සතර මෙතනින් එහා පැත්තට උත් ගැලවෙන්න ආයේ මෙහෙම එන්න ඕන කියලා තේරුම් අරගෙන වෙන ගලව ගන්න තැනක් නැහැ කියලා තේරුම් අරගෙන. මේ තථාගතවරු හෙළි කළා වූ ධර්මයේ Taman තුලින් දැකීම සඳහා මෙන්න මේ ගති ලක්ෂණ ටික ඇති කර ගන්න ඕනේ ධර්ම ශ්‍රවණය කරලා. ව්‍යක්ත ව්‍යත්තා බහුවචනෙන් නම් තනියෙන් නම් ව්‍යත්තෝ විසරදෝ ඔය වෙනත් දෙයක් සම්බන්ධයෙන් ප්‍රවීණත්වයක් දැකීම තුළ ලැබෙනා විසරද්දෙත් නෙමෙයි මේ පෙන්වන්නේ. ඔකත් ගන්න ඇත්තේ විසරද කියලා. ඒකෙන් තමයි මේ පුද්ගලයා පිළිබඳව අටලෝ දහම් පිළිබඳව ත්‍රිලක්ෂණය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ විසරද භාවයක්. විනීතෝ ඊට අනුව හික්මෙන ස්වභාවයක්. පෘථග්ජන ස්වභාවය ඉවත් වන ස්වභාවයක්. බහුසුතෝ පෘථග්ජන ඔක්කොම අල්ප්‍රස්තුතයි. ධම්මදරෝ ධර්මදර ධම්මානුධම්ම පටිපන්නෝ ධම්මානුධම්ම පටිපන්නවට පිළිවුණා ප්‍රවිෂ්ඨ වුණාය. කවුද? සංඝං සෝබෙන්ති. අන ඔබටත් ව්‍යත්තෝ විසරදෝ විනීතෝ බහුසුතෝ ධම්මදරෝ ධම්මානුධම්ම පටිපන්නෝ වෙනකොට ඔබ ආර්ය සම්මාදිට්ඨියට එනවා. එතස් දුකින් මිදීම තිබෙන්නේ ආර්ය සම්මාදිට්ඨිය තුළ. ඒක මම විග්‍රහ කළේ නෑ මේකේ. ඔබ කොතරම් උගත් ධනවත් දැනුවත් විභාග පාස් කළ කෙනෙක් වුණත් ඉන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය තුළ නම් ඔබට බුදුරජාණන් වහන්සේ වදාළ උපදි වේපක්ඛා උපදි වලින් ඇතිවෙන දුක එහෙම නැත්නම් ලෝක ජීවත් වෙන්න ගියාපුවම ඔය අද පෙන්වන්නේ ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ભેදයෙන් තොරව ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කැපිච්ච පණුව වගේ දඟලනවා. මාධ්‍යවල පෙන්වන්නේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව. එනිසා ලෝකෙත් එක්කලා ඔබට ඉන්න බැරුව යනවා ප්‍රතිචාර දක්වා. එතකොට ඉතින් හැමදාම ලෝකෙට බලන්න පුළුවන් දවස් උණුසුම් කළ පුවත් එතකොට. මොකද මේ ගහ ගන්නවා, බැන ගන්නවා, කපා ගන්නවා, කොටා ගන්නවා, පෙළ පාලි යනවා. උණුසුම් කළ පුවත්. ඔය මොන පුවතක් ආවත් උණුසුම් නොවී ඉන්න තමයි බුදුරජාණන් වහන්සේ නිවිලා ඉන්නවා කියලා දේශනා කරන්න කියලා කියන්නේ. ඒකට ගත යුතු නීත්‍යානුකූල ක්‍රියාමාර්ග හෝ තවත් ගන්න ඕන ක්‍රියාමාර්ගයක් නැත්තම් සදාචාර සම්පන්නේව ගන්නවා. නමුත් මේ ක්‍රියාමාර්ග මොනවද? ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පරිගැනීම උරකටගත් ක්‍රියාමාර්ග නේද මේ? ඔන්න බෞද්ධයින්ගේ ඇඳුමක් ඇඳගෙන හිටියට බෞද්ධකමේ නිර්වත මෙන්න මේ නිර්වත දැක ගන්න. දැකගත්තාම ඔබට මෙන්න මේ ආර්ය සම්මාදිට්ඨියට එන්නේ නැතුව තරුවන් සරණ යන්න බෑ. ආර්ය සම්මාදිට්ඨිය නැතුව නිවන් අවබෝධ කරන්න බෑ. ඒ ආර්ය සම්මාදිට්ඨිය මේ සමාජයේ ජීවමාන කරන්න ඕන. සමස්ත සමාජයෙන් තේරුම් ගන්න පුළුවන් හැමෝම ආර්ය සම්මාදිට්ඨිකයන් කරන්න ඕන.
මගඵල පිළිවිලින් නිවන් ලබන්න නම්. බැරි නම් අන්න දසවස්තුක සම්මාදිට්ඨිය හිටියට කමක් නැහැ. නිසායි අපි ඒකට විරුද්ධ නැත්තේ. පෘථග්ජන සමාජයට විකල්පයක් වශයෙන් මේක තියෙන්න ඕන. නමුත් 100%ක්ම විකල්පේ ඉඳලා බෑ. බුදුන් හෙළි කළ ධර්මයේ තේරුම් අරගෙන හික්මෙන මිනිස්සු ජීවිතය තුළ නිවීම ලබා කරගන්න අය ඇති වෙන්න ඕන. මේ අදාළ කටයුත්ත සඳහා මං පෙත් විවර කර ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන ප්‍රාර්ථනය කරමින් ඒ සඳහා ආරාධනා කිරීම පිළිබඳව අනුග්‍රහක බවතුන්ටත් විශේෂ ස්තුතියක් කරමින් මේ අනුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. ධර්මදේශනාවේ දායකත්වය ඕස්ට්‍රේලියාවේ පදිංචි අමිල සල්පදෝරු මහතා සහ තිලෝමා වැලිපැන්න විතානගේ මහත්මිය විසින් මෙම උතුම් ධර්මදේශනාව සඳහා බැතිබර දායකත්වය ලබා දී ඇත. බැතිබර අනුග්‍රහක දායකත්වය ලබා දී ඇත. විතරක් නෙවෙයි මාර්ගෝපදේශකත්වයකුත් ලබා දීලා තියෙනවා මට පේන ආකාරයට. අරමුණ 2021 ඔක්තෝබර් මාස 6 වන දිනට යෙදුන සිව්වන විවාහ සංවත්සර නිමිත්තෙන් මෙම උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයේ සිදු කළේ. ඔන්න වැඩ. විවාහ සංවත්සරය සමරන්නේ අරක්කු බෝතලයක් බීලා නෙමෙයි ලෝකෙට ධර්ම දානයක් දෙන්න වියදම් කරලා. අන්න අපි හොඳ පැත්තට හැරෙන හැටි. මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තියෙන් ගෞතම බුදු සාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් පැහැදිලි නිර්වෝල් ධර්ම දේශනා සිදු කරන දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. මයිකයි යම්කිසි අපි කියන දේවල් පිළිබඳව කිසියම් අවබෝධයක් තියෙන නිසා තමයි අපටත් එබඳු සුභාශිංසනයක් පිරිනමලා තිබෙන්නේ. අපි ඒක බාර ගන්නවා. එමෙන්ම දායකත්වයේ දරූ දෙදෙනාටත් හැදූ වැඩූ දෙමව්පියන්ටත් සහෝදර සහෝදරියන්ටත් අත්තම්මා ඇතුළු සියලු නෑදෑ හිත මිතුරන්ටත් නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේ නිර්වාණය අවබෝධය පිණිස අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා කියලා තියෙනවා. මම වචනයක් දාන්නම් ආර්ය සම්මාදිට්ඨිය ලැබේවා. දායකත්වයේ දරූ අය අතරින් පරලොව සැපතන්ට යෙදුනා වූ ආර්.ඒ. සෝමසිරි, එස්.ටී. ඩේවිඩ්, කරුණාවතී කාර්යවසම්, ලලිත් සල්පදෝරු, සෝමවීර ලියනාරච්චි, G.A. කමලාවති, W.V. විල්සන්, G.A. පීටර්, K.L. පොඩිසිඤ්ඤෝ, K.A. රන්නතනා, ලීලා ලියනගේ, ඥානා ලියනගේ යන අයට පින් අවශ්‍ය නම් මේ පින් අනුමෝදන්ව හරියටම හරි මිනිසත් බව ලබා ධර්මය අවබෝධ කර සසරින් එතර වීමට වාසනාව ලැබේවා කියනට වඩා දුකින් මිදීමට වාසනාව ලැබේවා ප්‍රාර්ථනා සියල්ල. එබැවින් කාලය ගත වෙලා තියෙනවා මන් දන්න හැටියට ඔබගේ සියලු පැතුම් සපිරේවා. පරලොව සැපත් ඥාතීන් අවශ්‍ය නම් පින් අනුමෝදන් කරන මතු භවයකදී ත්‍රිලක්ෂණයේ තේරුම් අරගෙන දුක් කෙලවර කරගනීවා. ඔබ හැම දෙනාට අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළා වූ අයට සහ සුජීවත් වාසය හැමට දසවස්තුක සම්මාදිට්ඨිය නම් සිටින්නේ ආර්ය සම්මාදිට්ඨියට පැමිණ ධම්මස පාදා ගැනීම තුළ අටලෝ දහමට පයින් ගහන්න පුළුවන්. ගෑවෙන්න දැනෙන්නේ නැති කම්පනයක් නැති තැනට ලෝක ජීවත් වෙන්න පුළුවන් නිවන සැනසෙන මේ දිවයින උදා කරගන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිත්‍යෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං